ඇත්තටම අපිට අවබෝධ කරගන්න තියෙන්නේ ඒක තමයි. ඉතින් මේ දැන් මාළනීනේ. මාළනීටත් ඉතින් මම කියන්නේ ඒකයි. ඇත්තටම ජීවිතේ දවසින් දවස නිකුත්ුනේ අපරාධ ප්‍රතිකරන්න නැතුව කාලයට යන්න ඉඩ දෙන්නේ නැතුව එහෙම මොකද දුක කිය දැන් ප්‍රශ්න කියන ඒවා දුක කියන ඒවා තමයි ජීවිතේ තියෙන්නේ හැමෝටම ප්‍රශ්න නැති ඒක තමයි ජීවිතේ කියන්නේ හැමෝටම ප්‍රශ්න තියෙනවා ජීවිතේ ප්‍රශ්නයක් ප්‍රශ්න පත්‍රයක් ඉතින් ඒවා ප්‍රශ්න වෙන්නේ අපේ අනවබෝධය නිසා අපි යථාර්ථය දන්නේ නැති තාක්කල් අපිට ඒව ප්‍රශ්න. අපි යථාර්ථය අවබෝධ කරගොත් අපිට ඒව ප්‍රශ්න නෙමෙයි. අපිට ඒව සාමාන්‍ය සිද්ධිනේ. ඒ කියන්නේ ඒවට අපි මූණ දෙන ස්වභාවය වෙනස් වෙනවා. අර උතන ඉඳගෙන මූණ දෙන ස්වභාවයයි මෙතන ඉඳන් මූණ දෙන ස්වභාවය වෙනසක් විතරයි වෙන්නේ. ප්‍රශ්න එනවා. ඒවා මූණ දෙන ස්වභාවය වෙනස් වුණාම එතන තමයි මේ නිවන කියන එක කියන්නේ අපි. මූණ දෙන ඒ කියන්නේ එතන තිගැස්මක් නැතුව මෙතන චංචල නොවි ඉන්න එකට තමයි මේ නිවන කියලා කියන්නේ. ඒකට තමයි අර කෙලෙස් තමයි අතන චංචල කරන්නේ. අර ලෝභය, ද්වේෂය, මෝහය. ඒක නැති කරාම අපිට ප්‍රශ්නයක් නැහැ. මෙතන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ මොන ප්‍රශ්න ආවත් හැමෝටම එන්නේ එකම ප්‍රශ්න පත්‍රයක්. මම දැන් බලලා තියෙනවා හැමෝටම තියෙන එකම ප්‍රශ්න පත්‍රයක්. දැන් ඔයාට හිතෙනවා මට විතරයි මේ ප්‍රශ්න කියලා. ඔයාට හිතෙනවා මට ඒ තමයි පුතග්ජන මානසික හැටි. නමුත් අපි මෙතනදී අපි අවබෝධය කරගත යුතු දේ තමයි මේවා අපිට අතීතයේ අපි කරපු දේවල් අපි විපාක විඳින්නයි ඇවිල්ලා තියෙන්නේ. විපාක විඳිනවා කොහොම හොඳ දැන් අපි සැප දුක කියන දෙකම විපාක ඉතින් නේද? ඒවා ඒ කර්ම ශක්තියක් නේ යන්නේ දැන් මේ මනස කියන එකක් නේ යන්නේ මේ කවරයක් නේ මේ මම හැම වෙලාවෙම කියන්නේ කවරයක් නේ දැන් මනසට ක්‍රියාත්මක වෙන්න යාම කර්ම වලින් හදාගන්න කවරයක් තමයි අපි මේ මිනිසයා සතා එහෙම කියලා කියන්නේ. ඉතින් ඒ කවරේ හදාගත්තු කවරේ ඇතුළේ ඉඳගෙන එයාට දැන් එයා කරපු කර්ම විපාක දෙනවා. ඒතකොට එතන ඒ කර්ම හොඳ කර්ම නරක කර්ම කියලා අපි බෙදුවට ඒවා එකම කර්ම ශක්තිය. ඒ හැම එකක් තුලම තියෙන චංචල මනස චංචල කළා ආපහු කර්ම හදන්න ශක්තියක් උපදිනවා. එතන කරන්නේ ඒක. දැන් ඒක ක්‍රමයෙන් අවබෝධ වුණොත් තමයි තේරුම් යන්නේ තමුන්ට එතන තියෙන සැබෑම යථාර්ථය. එතන ඒ කර්ම ශක්තිය ගොඩ නැගෙන ආකාරය Tamanට අවබෝධ වෙන්න පටන් ගන්නවා එතන. එතකොට අර පුද්ගල ස්වභාවයක් මේ තුල නෑ නේද කියන එකක් අවබෝධ වෙනවා එතනදී. ඒ තුල තමයි අර ඒ අවබෝධයත් එක්ක තමයි අර දුක කියන එක නැති වෙලා යන්නේ ක්‍රමක්‍රමයෙන්. දුක දැන් ඇත්ත සැටියෙන් දැක්කම දැන් අපි නිකන් කියමු මෙහෙම නේද? නිකන් කියලා මේ මට දුකයි කියලා කියන්නේ දැන් මට දුකයි කියලා කියන්නේ තාම ඇතුළ දැක්කේ නැති නිසානේ නේද? ඇත්තටම මටද දුක නැත්නම් මේක හැදෙන එකද කියලා දැක්කේ නැති නිසා. දැක්කොත් හරියටම දුක කියන එක මෙහෙම හැදෙන එකක් එතන මට කියන එකක් එන්නේ කෙලෙස් වලින් හදන එකක් කියලා තේරුණොත් දුක නැහැ. ඇත්ත ඇතිසැටියෙන් දැක්කම දුක නැති වෙනවා කියන්නේ අන්න ඒක තමයි මේ කරන්න කියලා කිව්වේ. මේක හරිම විද්‍යාව උදපාදි කිව්වේ ඒක නේද? විද්‍යාව උදපාදි අන්න එතකොටම හරි මං සොයාගත්තා කියලා අර මම කවුද යුරේකා කෑගගා කියනවා. අන්න එතෙන්ටපත් වෙනවා. මං සොයාගත්තා දුක නැති වෙන්නේ මෙහෙමයි කියලා. ඒක තමයි ඉතින් මේ මාර්ගඵල වලටපත් වෙනවා කියන්නේ. ඇත්තටම ඒක වෙන්නේ. ඉතින් මේක හරිම මේ සුන්දර නිවන සුන්දර විදියට විස්තර කරන්න කෙනෙක් නැති නිසා තමයි ඔයගොල්ලෝ බය උතෙන්ට වෙලා ඉන්නේ. ඔයගොල්ලෝ මේකේ සුන්දරත්වය දන්නේ නැහැ නේද? අනිත් එක තමයි මේක ආගමක් නෙමෙයි. මේක වඳින පුදන එකක් නෙමෙයි. මේක ඒව කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරිද? ඒක තමයි ලොකුම ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. මේක වැඳ පුද කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒවා තුල තියෙන්නේ දෘෂ්ටි. මේක කෙලින්ම තමුගේ මානස ගවේෂණය කිරීමක්.
තමුන්ට මෙහෙම දුක එනවා, මෙහෙම පීඩාව එනවා. ඇයි මේක හිතු වෙන්නේ? මොකද මේක ඇතුලේ වෙන දේ? කියලා ගවේෂණය කිරීමක් වෙනවා. අන්න එතකොට තමයි අර ක්‍රමක්‍රමයෙන් දැන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන මේ ගවේෂණයට යන්නේ. දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන එකත් මාළනිල හිතන් ඉන්නේ මේ පොඩ සිල් ගන්න වගේ වැඩක් කියලා නේද? ජරා දැනකනේ ඉන්නේ. නේද? නැත්නම් මොකටද අර පුල්ලන්ට මගේ වහන්න නැතුව ඉන්නේ? නේද? ඒ නිසා නේද? ඊගොල්ලන් ඊහිම අයිති එකක් නෙමෙයි මේ. මේක විද්‍යාව බාල කර ගැනීමක්. ඒක තමයි මට දෙන්න ඕන වණිවිඩේ. මේක මේ ඇඳුමක් අසින්නම් කරන මොහොතක් නෙමෙයි. මේක සමුගේ හිතලාට හාමිනෙන්න වුණා. ඇයි ඒ මොනේ? මෙතනින් ඇල්ලුවම තමයි මෙහෙම වෙන්නේ. හයි මේක අතෑරියා මෙහෙම වෙන්නේ නැහැ. කියන තැනට යන එක. මේක මේ ආගම් මේ මගුලක් දාලා තමයි සම්පූර්ණයෙන්ම මේ මිනිස්සුන්ගේ මේ විද්‍යාව උදපාදිය නැති කරලා දැම්මා. ඒතෙන්ට ප්‍රඥාව උදපාදිය වෙනවා. ඒතෙන්ට ඊගාට කලින්ම තියෙන එක තමයි අන්න චක්කු උදපාදිය. බුදුහාමුදුරු කොච්චර ලස්සනට මේක චක්කු උදපාදිය ඉස්සෙල්ලා. චක්කු උදපාදිය කියන්නේ ඉස්සෙල්ලාම දකින්න පුරුදු වෙන්නේ පායේ හිත. නේද? හිත දකින්න පුරුදු වෙන්න ඕනේ. හිත දකින්න චක්කු උදපාදිය. හිත දකින්න පුරුදු නාම ඥාන උදපාදිය. අන්න ඒකේ කතන්දරේ තේරෙන්න ගන්නවා. දුක කියන්නේ වෙන එකක්. මේක හැදුනේ සිත සකස් වුණාමයි කියන එක තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර චක්කු ඥාන උදපාදිය ළඟට ප්‍රඥාව දීපස් ඊට වඩා ගැඹුරට යනවා එතනදී. ඥාන උදපාදිය ආවට පස්සේ සමුක දුක හැදෙන්නේ මෙහෙමයි කියලා අවබෝධ වෙනකොට සිත සකස් වෙනකොටයි දුක හැදෙන්නේ. හැබැයි මේක දැක්කම සිත නිරෝධ වෙනවා, සිත නැති වෙලා යනවා. ඒතකොට දුක නැති වෙනවා. අන්න ප්‍රඥා උදපාදියට යනවා. එතනදලා යනවා දෙකට මේක කඩාගෙන. අන්න ඒවට මේ මාර්ගඵල කියලා කියන්නේ. එතකොට ප්‍රඥා උදපාදි වුණාම දැන් එයා උඩටම දන්නවා මේක තමයි අතාරින්න තියෙන්නේ. ඒ කියන්නේ මේ සිත අල්ලන එකයි සිතේ නවතෙන් ගන්න එකයි අතාරින්න ඕනේ කියලා. එතකොට අර කෙලෙස් එයාගේ සම්පූර්ණයෙන්ම නැත්තටම නැති වෙලා යනවා ක්‍රමක්‍රමයෙන්. ආයි ඉතුරු වෙන්නේ නැහැ නේද? මේ තියාගන්නේ නැහැ කොහෙවත් හන්දලා. ඔක්කොම නැත්තටම අතුරු දහන. ඉතින් අන් ප්‍රඥා උදපාදි වුණාම තමයි විද්‍යා උදපාදි වෙන්නේ. අර ක්‍රමක්‍රමයෙන් යන්න ඕනේ ඒකේ. ඒක Tamanටනේ අත්දකින්න තියෙන්නේ. ඉතින් ඒකයි මං කියන්නේ අය යන්නේ උතන ඉන්නේ. අපරාධනේ උගලා ඇයි උතන නිකන් මේ දුක් දෙන්නේ. ආයිතියක් නැති දුකකට මොකටද උන්නේ? දැන් ඉස්සර ඉතින් කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ කියමුකෝ. හරි නූල් බැඳා ගසුවට වතුර දැම්ම ඕවනේ කරේ ඕක නැත් කරගන්න නේද? හරි දැන් මේ කිව්වේ ඉතින් කරන්නකො කරේ නැත්තම් ප්‍රතිඵල දෙන්නේ නැහැ කිව්වේ. ඒක කියන්නේ. දැන් මේකෙන්ද එඩිතර වෙන්න ඕන හැබැයි. අර දෘෂ්ටි වලට ඉඩ නොදී එඩිතර වෙන්න ඕන. සම්මා දිට්ඨිය කියන්නේ ඒක. නිවරදිවම මේකට යොමු වෙන්න ඕන දැන්. බය වෙන්න එපා. දැන් අන්න ඒකයි දැන් කියන්නේ. මං කියන්නේ හැමලාම මේ බය කරනවා ඇතුලෙන් මේක දැන් මම මෙහෙම නිශ්ශබ්ද හිතේ මේ ප්‍රශ්න අවුල් වෙයි අරක වෙයි මේක වෙයි ගග අන්න අවුල් කරනවා එතකොට නෑ එහෙම වෙන්නේ නෑ අතහැරීමමයි මම සහතික වෙනවා මොකද මං අත්දැක්කද සහතික වෙනවා අතහැරීමෙන්මයි නෙමෙයි මොකද්ද සකස් වෙන සිත අතහැරීමෙන්මයි නෙමෙයි ඕගොල්ලෝ දැන් මම හැම වෙලාවෙම යන්නේ ටක් ගාලා මම සිත මේ වෙනවද බුදුහාමුදුරු කිව්ව එක නෙමෙයි මේ කරන්නේ. එන්න මම මේ සිතාස්තරින් ගන් ඉන්නවා. බුදුහාමුදුරු කිව්වේ මට මේක අතාරින්න කියලා. අන්න මම ටක් ගාලා අතාරිනවා. හරියද හරියනේ? මම මොහොතක් බුදුහාමුදුරන්ගේ වචනෙට පිටුපෑවොත් මට දුක එනවා. අන්න එතන ඉන්න ඕන. දැන් මට එහෙම කියලා දුන්නේ කෙනෙක් නෑනේ ගැඹුරින්. දැන් මම මේ ඕගලන්ට සහතික වෙන්නේ අතහරින්න. අත ඉඩ දෙන්නේ තමයි එතන ලොකු ඒව එයා කතන්දර කියනවා තමයි. ඇයි මට මෙහෙම කරේ මටමයි වෙන්නේ මම මොන වරදක් කරාටද මට මෙහෙම වෙන්නේ මං කොච්චර හොඳ කෙනෙක්ද කන්නේ නෑ ඒව කතන්දර ඒව නෙමෙයි අතහරින්න
සිත අතහරින්න. ඕක විතරයි කරන්න තියෙන්නේ. එච්චරම ඒක අතහැරියට පස්සේ දුක නෑ. එහෙම තේරෙන්නේ. දැන් ඔයා කරලා තියෙද නිකමට හරි මේක. දැන් මාළිකුවා මාළෙන්ට මෙච්චර කාලයක් හම්බුන්නේ නැහැ කිව්වා මේක. හැමතැනම හෙව්වා කියලා මට මතකයි එක ධර්ම දේශනාවකදී ඔයා කිව්වා ඒක. දැන් ඊට පස්සේ ඔයාට හම්බුණා මේක. දැන් කොච්චර දුර අතහැරලා තියෙද? අතහැරලා එක සැරයක් සුවය දැකලා තියෙද? ඕ ආයිමත් එනවා. ඒක උනන දෙවෙනි සැරේට ආයි කතාන්ට මෙරිලෙන ආයි ගැටෙනවා. එන්නේ හිම වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ භාවිතෝ බහුලීකතෝ. භාවිතා කරන්න දිගින් දිගටම බහුලවම භාවිතා කරන්න. එක සැරෙන් නෙමෙයි. දැන් අර එදා පොඩි දරුවා කිව්වේ එයා බෝනික්කට බැඳිනවා. බෝනික්කට බැඳුනම එයා ඒක අතහැරිය කුවා. එතකොට එයාට සතුට සැනසුමක් දැනෙනවා. ආයෙත් එනවකෝ බලන්න පොඩි දරුවත් කිව්වා ඒක. එයාත් මනස හඳුනගෙන නේද? මනසේ ස්වභාවය ඒක තමයි. නැති වෙන්නේ නැහැ ඒවා. ඒවා එනවා. අපි දැන් ඒවත් එක නොබැඳී ඉන්නයි ඕනේ. එතකොට ගැටීමක් ආව නම් ඒක දකින්න ඕන. දැන් මෙතන මේක අතහරින්නනේ කිව්වේ මේ දැන් මේකේ ඉන්න නිසානේ මේ ගැටීමක් එන්නේ කියලා. අනිම ටිකක් අර දැන් තමුගේ කර්ම ශක්තියත් එක්ක ටිකක් හැප්පෙන්න වෙනවා. මොකද ඒවත් විපාක දෙන්න එපාය දැන්. දැන් අනුන්ට හිත්‍රිදෝ එවුවා නම් ඉතින් දැන් අපි ඉතින් ඇත්ත කතා කරන්න එපා මෙතන නේද? බොරු කියලා බෑනේ. බොරු කියලා මේව කරන්න බෑ මෙතන. අපි අතීතේ කරපු අපි කියලා මේ වචනේ දැම්මට ඉතින් අපි මේක තේරුම් ගන්න ඕන නිසා අපි කියලා කියන්නේ එකම දිගට යන චිත්ත ශක්තියක් නේ. එතකොට එතනදී ඒ කර්ම කරන්නේ හිතනේ. දැන් හිත කර්ම කරා නම් හිතමත් පය දුක් විඳින්නත් නේද? කය නෙමෙයිනේ දුක් විඳින්නේ හිතනේ. ඇයි යානේ කරේ ඒක නේද? ඉතින් අන්න එයා කර නිසා එයාට ඒක දුකයි. ඉතින් ඒකට මම වෙන්න එපා කියලා මේ කියන්නේ. ඒක මට දුක නේ උඹේ දුක. උඹේ දුක උඹ බලාගන්න. මට එපා. මම අන්නේ ඒ තැනට ඉන්න ඕන මෙතනදී. මොකද මේක ශක්තියක් නිසා මේකට අපි දෙන්න ඕන නිවැරදි දක්මක්. හැම වෙලාවෙම නිවැරදි දේ කියලා කියන්න ඕන. මම නෙමෙයි කරේ. මේක අතීත එකක්. මං කරපු දෙයක් නෙමෙයි. එතකොට ඒක නැති වෙලා. එතකොට අයිතියක් එන්නේ නැහැ නේද? දැන් අයිතියක් එනව නේද එතනදී? අන්නේ අයිතිය තමයි මේ විදියට කරලා ඒ මුලදි ඉතින් දැන් එක එකනාට ඉතින් එක විදියයිනේ ස්වභාවයනේ. එතකොට ඔයගලන්ට මේ විදියේ මේ උපක්‍රම යොදන්න වෙනවා ඒකට. දැන් මේ කියන්නේ උපක්‍රම. මගේ නෙමෙයි මේක. කියලා අන්නේ හිම. දැන් අපිට එච්චර ලොකුවට ආවේ නැහැ. දැන් ඇත්තටම දැන් මට එහෙම ලොකුවට ඇවිල්ලා නැහැ. එහෙම ඒවා මේ ඇවිල්ලා තියෙනවා පුංචි ඒවා ලොකු කරලා මට පෙන්නුවා. මොකද මම මෙතන ඉස්සරහට දාන්න මේ ඒ වුණාට මම ඒව කෑ ගහලා හරි විසඳුවා. මමව මගේ හිතට කෑ ගහලා කිව්වා. එහෙම කිය තමයි ගියේ. ඉතින් ඕගලන්ට අර දැන් මට උන වාසිය තමයි මට මේක පටන් ගන්නකොටම මේ මොකුත්ම මේ ඔහොම අර නොතේරුම් තැන් ආවේ නෑ. පරස් ගාලා මේක මේ වුණා. එතකොට අර ඒ කියන්නේ මං අහපු දේ මට ටක් ගාලා අවබෝධ වෙන්න පටන් ගත්තා. හරිනේ මේක දුක කියන්නේ. අයියෝ මේ සිම්පල් දෙයක් නෙමෙයි. අන්නේ ඒ තරමට මේක මෙතනින් අතහැරියා ඉවරයි කියලා නෙමෙයි කියන්නේ මෙයා. ඊනයිද මේක මෙතනින් අතහැරින්න උන. මට අතහැරෙලා පෙනුණා ඒක එතනම. ඉතින් එතකොට මගේ පුහුණුවනේ ඒක නේද? ඉතින් දැන් මම දන්නවා දැන් මගේ ළඟට එන අයට එහෙම නෑ එක එක්කෙනාට එක විදියයි කියලා මම දන්නවා. සමහරු ටක් ගාලා අල්ලනවා, සමහරු ටික කාලයක් යනවා, සමහරු තමන්ගේ ගොඩක් කල් යන ඒවා තියෙනවා. ඉතින් ඒ වගේ වෙනවා. නමුත් එතනදී මේ තමුන් හැමදාම මේකට සහභාගී වුණා නම් තමුන් යම් දෙයක් තමුන්ගේ ඇතුලේ වෙන බව මතක තියාගන්න වෙනවා දෙයක්. ඒ කියන්නේ තමුන්ට අතහැරි යනවා මේක තමුන්ට පේනුනේ නැතුණා. දැන් ඔයාට දැන් එහෙම එනවා තමයි. එහෙම නැවත එනවා තමයි. නමුත් ඔයා දන්නවා මේක අතහැරිය යුතු දෙයක් කියන එක නේද? එතකොට ඔයා ඒක තුල දිගින් දිගට යනවා. හැබැයි ඔයා මතක තියාගන්න ඕන දේ තමයි
ඔයාට පෘථග්ජන මනසට ඉඩ දෙන්න නරකයි. මේව ඉතින් දැන් කර්මය තමයි. ඒ වුණාට මේව ඉතින් කර්මනේ විඳලාම ඉවර කරන්න. මම කිව්වට කර්මය කියලා ඒකට ඔයා පක්ෂපාතී වෙන්න ඕනේ නැහැ. මේක විඳලාම එපා ඉවර කරන්න ඕන ඔහෙ ඉතින් විඳව. එහෙම වෙන්න එපා. එනහරිද? පුළුවන් තරම් ඒකට විරුද්ධව තමයි මේක අයිති නෑ කියන තැනම තමයි ඉන්න ඕන. අරම කිව්වොත් ඔතනින් එන්න වෙන්නේ නැහැ මෙතෙන්ට. මම ඒක අවබෝධ කරගන්න ඕන නිසා එහෙම කිව්වේ. ඒවා එන්නේ ඇයි කියලා වට ප්‍රශ්නයක් එනවනේ එහෙම කරාම නේද? එහෙම තමයි. ඒව දැන් අපි අතීත කර්ම විපාක දෙන ගමන් තමයි අපි මේකේ යන්න ඕන ඉස්සරහට. එතකොට වෙන්නේ අපිට අනාගතයට කර්ම එකතු කරන්න නැතුව ඉන්න පුළුවන්. දැන් මේ ක්‍රමය තුල දැන් මේක ඕගලන් දැන ගැනීම තුල ඕගලන්ට අනාගතයට කර්ම එකතු කරන්න නැතුව ඉන්න පුළුවන්. දැන් දුකක් ආවම ඒ දුකට මේ හේතු එළියේ හොයලා ඒවත් එක්ක හැප්පෙන්න ගිහිල්ලා ඒ කර්ම සකස් වෙනවනේ. එතකොට නේද දේශය ඇවිස්සෙනවා එතන. ඒ කෙලෙස් අවසනවනේ. එතකොට ඒවා තුලින් කර්ම කරොත් මේ පැත්තට එන්න වෙන්නේ නැහැනේ. අර පැත්තටමනේ යන්න වෙන්නේ එතකොට. දැන් ඒක නවත්තන්න පුළුවන් නේ දැන් ඔයාට මෙතනදී. ඒ අරව විපාක විඳිනවා කමක් නැහැ. ඒව විපාක විඳිනවා. නමුත් මෙතනින් එහාට කර්ම කරන්නේ නැතු. ඒ විපාක තමන්ගේ කරගන්නේ නැතුව ඒවට විපාක හරි. ඉතින් විපාක විඳිනවා. හරි. නේද? ඒක මගේ කරගන්නේ නැහැ. එහෙම දෙන්නා. මේ විපාක විඳින්න වෙනවනේ. ඕ ඉතින් විඳින්න ඕනේ නැහැ. ඒක කෙරෙන්න අරින්න. දැන් විපාක අන්න විඳින්න ඕන කියලා දැන් මේ කර්ම විපාක දෙනකොට විඳින්න ඕන කියන තැන ඉන්න එපා. හරි ඕන තරම් එන ගහපන් ඉතින් කියලා පිට දීගෙන ඉන්න. ඉතින් අනේ ඉතින් එනම ගහපන් ගගා ඒකටම මෙහෙලා ඉන්න එපා කියන එක කියන්නේ මේ. යන්න පුළුවන් නම් එතනින් අයින් වෙන්න. ඉතින් ගහනවා නම් ගහපන් ඉතින් කියලා අයින් වෙන්න බලන්න. ඕන්න ඔය කවන්නේ නැහැ කියාගෙන මෙතනම ඉන්න එපා. එතකොට අන්න ඔයගලන් එතකොට මුලදී ඔයගලන්ට වෙන අරමුණකට යන්න පුළුවන්. ඒ වගේව කරන්න ඕන ඉතින් අයින් වෙන්න පුළුවන්. දැන් මේ තාම මෙතෙන්ට එන්න බෑනේ. තාම සිත නිරෝධ වෙන්න නැහැනේ ටක් ගාලා. ඉතින් ඒ නිසා අර වගේ උපක්‍රම කරන්න පුළුවන්. ඒකට බුදුහාමුදුරේ ඒවත් කියලා දුන්නා උපක්‍රමශීලී වෙන්න එතනදී. ඒ අරමුණින් අයින් වෙන්න උපක්‍රමශීලී වෙන්න. එතකොට යම් දෙයක් කරනවා කියලා අර මනසට තීරුම් යනවා මේ නිකන් වෙනස් දෙයක් කරනවා මෙතන කියන එක. එතකොට අරවා ස්වභාවයෙන් ටිකක් අඩු වෙන පටන් ගන්නවා. අර ටිකක් ඔරොත්තු දෙන ප්‍රතිශක්තිකරණයක් ඇති වෙන ප්‍රතිශක්තියක් ගොඩ නැගෙනවා එතන. එතකොට අර ආවත් එච්චර අමාරුවක් නැහැ එනවා. ඊනොර නිකන් යන ස්වභාවයක් තියෙනවා වැඩි මෙතන රිදුනේ නැති එකක් තමුන්ට තේරෙන්න පටන් ගන්නවා. රිදුන්නේ නැහැ හැබැයි වැඩි ඒකට කියලා. හැබැයි වැඩි යන්න එපා ඒකේ. එතකොට රිදෙනවා. අන්න එහෙම එකක් මේක හරිද? අන්න එහෙම මේ පරිස්සමට යන්න ඕන එකක්. මොකද චුට්ටක් හරි ඒක තුල සිතුවිල්ලක් ඇති වුණොත් දහසක් එන්න පටන් ගන්නවා සිතුවිලි. හරි පරිස්සමෙන් යන්න. එහෙම තේරෙනවා. හරි පරිස්සමට යන්න ඕන. මොකද සිත කියන එක අර ඒක කියලාත් තියෙනවනේ නේද? අර පතුල ලිඳේ පතුල බලන්න පුළුවන්. ඒක කැළඹුවේ නැත්තම් කියලානේ නේද? ඒ වගේ තමයි සිත කැළඹෙනවා සිතුවිලි වලින්. ඒකට පක්ෂපාතීව හෝ ගැලිලා හෝ ගැටිලා හෝ ඒකට මේව කරන්න ගියොත් කැළඹෙනවා මනස. මනස කැළඹුණොත් අවුල් වෙනවා. එතකොට දුක කියන මේ පීඩාව වැඩි වෙනවා. එතකොට බැලන්ස් කරන්න බැරි වෙනකොට බාහිරයට ගිහිල්ලා බැලන්ස් කරන්න බලනවා. ඒක මොනවා හරි දෙයක් කරනවා. එතකොට කායිකව හෝ වාචිකව ඒක බැලන්ස් කරගන්න. ඒක තමයි ඔය පෘථග්ජන ස්වභාවය. ඉතින් ඒතකොට බැලන්ස් කරන හැම වෙලෙම තව තැනකට යන්න තමයි බැලන්ස් කරන්නේ ඒක. බැලන්ස් වෙනකොට තව තැනකට හැදිලා. එහෙම වෙලානේ දැන් බැලන්ස් කරපු නිසානේ ඔහොම ඇවිල්ලා දැන් මෙතන නේද? එතකොට දැන් ඔයාට විතරක් නෙමෙයි මේ හැමෝටම අපි කාටත් හරිද අපි කවුරුත් ඔතන තමයි හිටියේ. දැන් බැලන්ස් කර ඇවිල්ලා තමයි බැලන්ස් කරන එක නවත්තලා අතහැරලම දැම්මා. අන්න ඒක තමයි මේ කියන්නේ. තේරෙනවද මම කියනවනේ? අන්න ඒ විදිහට තමයි යන්න තියෙන්නේ මේක. ඉතින් දුක කියන එක අනිවාර්යයි. ඒකනේ දුක්ඛාර සත්‍ය කිව්වේ. දුකක් තියෙනවා මේකේ.
ඒක හැබැයි දුක්ඛ ආර්ය සත්‍ය නතර වෙන්නේ නැහැනේ. දුක්ඛ සමුදය සත්‍ය. මෙහෙම වෙන නිසායි මෙහෙම වෙන්නේ. ඒතකොට දුක්ඛ සමුදය සත්‍ය කියන එක තුල හැම වෙලාවෙම සිත හැදෙන නිසායි මෙහෙම වෙන්නේ. එහෙනම් ඒක අයින් කරොත් එතනින් අයින් හදන එක නවත්තන්න බෑ අපිට. හැදෙනවා. හැදෙන එක නවත්තන්න බෑ. හැබැයි අපිට හැදෙන එකෙන් අයින් වෙන්න පුළුවන්. හැදෙන එකෙන් මේක සිස්ටම් එක වෙනස් අපි මේකේ යන විදිය. හැදෙන එකෙන් අයින් වුණාම දුක නැහැ. කියන එකයි මේ කියන්නේ. එතකොට හැදෙන එකෙන් අයින් වුණාම දුක ක්‍රමයෙන් නැති ක්‍රමයෙන් හරි දෙකපාරට නෙමෙයි ක්‍රමයෙන් නැති වෙන්න හේතුව තමයි අර ඒක දැකීම තුලින් නැති වෙන නිසා අර දිගින් දිගට යන්න අවශ්‍ය කරන සිතුවිලි උපදින්නේ නැහැ. අර කෙලෙස් සිතුවිලි අර ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පලිගන්න ස්වභාවය, අර එක ටික කරන ස්වභාවයන්. එහෙම අර දාන සිතුවිලි දැන් එන්නේ නැහැ. ඒවට ඉඩ දෙන්නේ නැහැනේ. අපි දැන් මේ දැකීම තුලින් කරන්නේ ඒකනේ. එතකොට අර කෙලෙස් අඩු වෙන්න තමයි මේ දුක කියන එක නැති වෙන්නේ. කයිකුවේ මේ දුකට හේතු ප්‍රහාණය කරන්න කියලානේ කිව්වේ බුදුහාමුදුරුවෝ. ඒතකොට දුකට හේතුව තමයි හිත සකස් වුන එක. හිතේ ඊර්ෂ්‍යාවක් සකස් වුණා. ක්‍රෝධයක්, වෛරයක්, තරහක්, මසුරුකමක්, කෑදරකමක් නේද? ඊළඟට ගොඩ සිතුවිලි අපේ ලෝභය, ද්වේෂය, මෝහය. ඒතකොට ලෝභ සිතුවිලි, ද්වේෂ සිතුවිලි, මෝහය කොහොමත් ඒකේ තියෙනවා. හැම එකේම මෝහය තියෙනවාම. එතකොට ඒකයිනේ අපිට තේරෙන්නේ නැත්තේ මේක සිත කොට නැගෙන එකක් කියන එක. එතකොට ඒක අපි දැන් ක්‍රමයෙන් හිත බලන්න පුරුදු වුණාම ඒවා අපිට ටික ටික තේරුම් යනවා. එකපාරට නෙමෙයි. හරිද? මම මේකයි කියන්නේ හැම වෙලාවෙම. එකපාරටම තේරෙන්නේ නැහැ. එහෙම එකපාරටම උනේ නැහැ කියලා අතහැරලා දැම්මොත් tamunට නිවන් දකින්න වෙන්නේ නැහැ. නිවෙන්න වෙන්නේ නැහැ. එතකොට මෙයාට අහු වුණා. කෙලස් වලට අහු වුණා එතන. ඒකයි වීර්ය කිව්වේ. ඇයි වීර්ය ඕන කිව්වා? ඉවසීම ඕන කිව්වා. සිහිය ඕන කිව්වා. කිව්වේ අපිට බුදුහාමුදුරුවෝ අනිත් පැත්තට දාගන්න ඕනේ ඒවා. බලන්න කොච්චර බුදුහාමුදුරුවෝ එක අඩුවක් නැහැනේ අපිට ඕන කරන දේවල් ඔක්කොම කියලා දුන්නානේ. ඒවා අපි උපද්ද ගන්න නැති එකනේ වැරද්ද නේද? එතකොට දුක කියන්නේ කාටත් මේ සසරේ යනව නම් ඒකනේ බුදුහාමුදුරුවෝ සසරේ යනව නම් දුකටත් කැමති වෙයක් කිව්වා. ඔක්කොම අපිට කියලා දුන්නා කනේ පාරවල් ගන්න ඕනේ. හරි උඹට යන්න ඕන ඵලයන්. එහෙනම් ඉතින් දුකත් බාරගනි කිව්වා. එහෙම බුදුහාමුදුරුවෝ ඒවයි කියලා දුන්නේ. ඉතින් ඕගොල්ලෝ ප්‍රඥාවන්ත වෙන්න ඕන. දුකට සෙල්ලම් කරන්න ඉඩ නොදෙන්න. තමුව විනාශ කරන්න ඉඩ දෙන්න එපා දුකට. ඒකට තමයි තමුගේ ප්‍රඥාව අවදි කරගන්න ඕනේ. තමුගේ ප්‍රඥාව අවදි කරගත්තොත් ඉතින් දුකට තමුව විනාශ කරන්න බෑ. ඒ දුක හදන්නම විනාශක. ඒ කියන්නේ සසරේ යවන ඒ චිත්ත ස්වභාවයේ යාගේ සිස්ටම් එක තමයි ඒක. දුකක් හදලා සසරේ යන්න නැත්නම් ඉතින් කර්ම කරන්නේ නැහැ නේලියේ. කාටවත් බනින්නේ නැහැ තරහක් ආවේ නැත්තම්. ඉතින් එතකොට මේ කර්මයක් එකතු වෙන්නේ නැහැ නේ යන්න. ඒක තමයි ඔය කරන්නේ. අනුන්ට නින්දාවක් කරන්න හදන්න බෑ. මේක නින්දාවක් කරන තැනට හිත හදන්න බෑ. නැත්තම් නිකන් ඉන්න කෙනෙක් නින්දා කරන්නේ නැහනේ. එහෙම හදන්න ඕන මේකේ වේගයක් ශක්තියක් හදන්න ඕන ඉතින්. යා එතකොට මුත්තට ගිනි තියලා හදනව නේද? හරි ලස්සනට ගිනි තියනවා ඇතුලේ. ඒක ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ නේ. ඔයගොල්ලන් දන්නවා ඇතිනේ ගිනි තියන හැටි ඇතුලනේ. ඒක තමයි. ඒ කවුරුත් නෙමෙයි ගිනි තියන්නේ. හරිද? ඇතුලේ කෙනා. එළියේ නෙමෙයි කවුරුත් ගිනි තියුවේ. එළියේ ඔයාගේ කර්ම විපාක දෙන්න ඉත්තෝ අල්ල ගන්න ඔයා. අවශ්‍ය කරන ඉත්තෝ. ඒකට ගැළපෙන ඉත්තෝ අල්ල ගන්නවා. ඒගොල්ලන්ගේ අකුසලයට ඒගොල්ලෝ අහු වෙනවා. දැන් ඔයගොල්ලෝ ඉතින් මගේ කර්මෙට ඒකි මට මෙහෙම කරා කියලානේ නෑ. ඒකේ කර්ම තමයි ඔයාගේ කර්මෙට අත ගන්න ඕනේ. කාටත් එහෙමයි. ඇයි යාට ගැළවීමක් නැහැනේ කාටවත් නේද? එතකොට කර්ම හදන්නේ එහෙමයි. එක වගේ කර්ම කරපු අය එකට එකතු. මෙයා හරි ලේසි වැඩ කරන්නේ. ඒ උන් ටික ඔක්කොම එකට එකතු කරාම උන් ඒ කුලල් කාගෙන උන්ගේ කර්ම වලට විපාක හදාගෙන යනවනේ.
දැන් ප්‍රාණඝාත කරපු අයට දැන් ඔයාගේ ස්වාමියා ඔයාට කසාද බැඳම ඔයාගේ මිනිහා මැරෙන්න ඕනේ. මැරෙන එකක් ඔයා කරපු කර්ම ශක්තියක් ඒක. එතකොට ඔයාට එහෙම එකක් ගිනි ගෙඩියක් පත්තු වෙන්න ඕනේ. එතකොට ඔයාගේ ළඟට එවන්නේ දීර්ඝායුෂ තියෙන මිනිහෙක්ද? කර්මානුරූප නැහැ. අර ගිනි ගෙඩිය පත්තු වෙන්න අවශ්‍ය කරන එකේ තෝරලා එවන්න. එතකොට බානුන් ගන්න වෙන්නේ මොකද උනාට? මේ කාලකන්ණි ගෑනි නිසා අර යසට හිටි ගලක් වගේ හිටි මිනිහා මැරලා නෑ. අපි දන්නේ නෑනි. ඒකයි කිව්වේ මෝහය. අපි සිස්ටම් එක දන්නේ නෑ. ඊට පස්සේ කර්ම ඇති කරගන්නවද නැද්ද? අර බැනලා. ඒකිටත් මිනිහා මැරෙන කර්මයක් එයා හදාගන්න අපහාස කරනවා. ලීසි නෑ මේක හොල්ලන්නවත් එපා. දන්නව නම් හොල්ලන්නේ නෑ ඉතින් දන්නවනේ. තේරුණාද? අන්න එහෙම එකක් මේක. ඉතින් මේ සිස්ටම් එක දන්නේ නැති නිසා තමයි අපි සිස්ටම් එක දන්නව නම් අපිට කායිකවත් වෛරයක් ඇති වෙන්නේ නෑනේ. මෙයා නිසා මට මෙහෙම වුණා කියන එකක් එන්නේ නෑ. මොකක්ද එන්නේ? අතහරින්න තියෙන්නේ. සිත අතහරින්නයි තියෙන්නේ. එච්චරයි එන්නේ. එතෙන්ට එන්න ඕනේ හැබැයි. එතෙන්ට දියුණු වෙන්න ඕනේ. ඒකට තමයි ප්‍රඥාව කියලා කිව්වේ. එතකොට කාටවත් මේ ප්‍රශ්න නෙමෙයි. ඒවා විසඳන ක්‍රමේ වැරදි ඔයගොල්ලන්. බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ මේ ක්‍රමයට විසඳන්න. ඔයගොල්ලෝ විසඳන ක්‍රමේ ඔයගොල්ලෝ නඩු අහන්න යනවනේ. නේ? මම ඔයාට විතරක් නෙවෙයි කියන්නේ හැමෝටම හරිද? මේ හැමෝටම කියන්නේ. දැන් මේගොල්ලෝ දන්නවනේ දැන් මේ කතන්දරේ නිසා මම මහන්ට වැඩි නෑ. මේගොල්ලොත් එහෙම තමයි කරේ නඩු ඇහුව එක තමයි කරේ ඉස්සර. මේ ආයෙම ආවේ මේ දැන් කවුරුත් මෙතෙන්ට ආව ගාම හැබැයි තමුන්ගේ පට්ටන්තරේ දිගාරිනවා. මෙහා දිගෑරියේ මෙයා කිව්වේ මං කිව්වා ඉතින් මොකක් හරි මම ප්‍රශ්නයක් ඇහුවා නේද? එතකොට මම කිව්වා මට ඇලීම තියෙන්නේ පුතාට කියලා. එතකොට මං කිව්වා හා ඉතින් පුතාට නෑ මට පුතාට ඇලීම තියෙනවා. ඊට පස්සේ මං ඒවා හස්බන්ඩ් නෑ ඒක නම් මට ප්‍රශ්නයක් නෑ ගෝ. මට කිව්ව විදිහම මට තියෙන ආයතන නම් ගැටි. මං ගැටීමත් එපා මේක ඇලීමනේ මේක ගැටීම දෙකම එපා. එතකොට තමයි යා පට්ටන්තරේ දිගෑරි. අන්න ඒ වගේ නේද? අන්න බලන්න අර කෙහෙල් කන පනින හැටි නේද? වටම අර හොරා මොකක්ද එකක් කියනවා නේද? අන්න එහෙම වෙනවා. ඒ කියන්නේ මෙතනින් තමුන් දැඩි ද්වේෂයක ඉඳලා තියෙන්නේ අර රූපෙට. මේ රූපෙට දැඩි ඇලීමකින් ඉඳලා තියෙන්නේ. ඉතින් මේ දෙකම ඇතුලේ. එළියේ ඒවට ගාණක්වත් නැහැ. ඒ දෙක ඒ කර්ම ශක්තියනේ ඒ දෙක කරගෙන යන්නේ. ඉතින් එතකොට අපි මෙතනින් නේද අපි නිකන් අපරාධ ගිනි හදාගෙන තියෙන්නේ. ඉතින් තමුන්ගේ කර්ම විපාක දෙන්න ලැබුණු ඒවා. ඉතින් අර සමහරු කියන ඕකට නේද දෙවියන් වහන්සේ වුණා කියලා නේද? එහෙමත් කියනවා නේද? අන්න මම එක එක්කෙනා ඒ තමන්ගේ දෘෂ්ටි අනුව ඒවට අද මට දෙවියන් වහන්සේගෙන් ලැබුණු දේ ඉතින් මම මේක බුක් වෙනවා. මොකෙකුගේ ලැබුණු දෙයක් නෙමෙයි තමුන්ගේ කර්ම ශක්තිය. නේද? ඒක නිසා මේ තමුන්ට විතරක් නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ හැමෝටම තියෙනවා. ඒකයි මං කියන්නේ දැන් ඔයගොල්ලෝ කියනෝනේ පින් කරන්න ඕන එතකොට මේ සැපසී ජීවත් වෙන්න පුළුවන් කියලා. සේරමල පින් කරපු අය තමයි ඔය. ඉතින් පවත් ඔය ගෙවන්නේ ඒකේ අස්සෙම ඇවිල්ලා නේද? පිනුත් කළා පවුත් කළා නේද? ඒතර ඒක ඔප්පු වෙනවා නේද? මේ උඩට ජීවත් වෙනවා අනිත් පැත්තෙන් හැමදේම තියෙනවා. නමුත් එක දෙයකින් විඳවනවා නේද? අන්න ඒක තමයි. එතකොට අර පින් 100ක් කරතරන අර පව එනවා අරක ඔක්කොම වහලා දාන්න. එහෙම නේද? දැන් අපි හිතමු හොඳ පවුලක ඉපදිලා ඉන්නවා මන්ද බුද්ධිකයි. ඉතින් අර මන්ද බුද්ධිකකම අර සියල්ල යාගේ වහලා දානවා නේද? ඒතර යා මන්ද බුද්ධිකුනේ ඇයි? මේකේ තියෙන ලොකුම මේක අකුසලය තමයි අනුන්ට චිත්ත පීඩා දෙන එක. නින්දා අපහාස කරන්නේවා එතකොට ඔය හිර කරලා තියාගන්න ඒවා අර තියෙනවනේ ඔයගලගේ නේද හිර එක එක බැඳී බන්ධන තියෙනව නේද මේ දැන් තමුන්ගේ ස්වාමියාට උනත් බන්ධන කරන්න යන්නේ හොඳ නෑ මොකද ඒ අයිති නැති එකක් නේ එතකොට ඒ චිත්ත පීඩාව Tamanට කර්මයක් වෙලා එනවා එතන දැන් ඔයාගේ අම්මට උනත් එහෙම තමයි දැන් එයා
නිරපරාධේ කර්ම සකස් කරගන්නවා. දැන් ඔයාට දැන් ඔයා මාර්ගයට ඇවිල්ලා නිසා ඔයාට චිත්ත පීඩාව ඔයාට ඇති වෙන්නේ නැහැ. නමුත් එයා ඒක කරනවා නම් දිගටම එයාට තමයි ඒකේ විපාක විඳින්න වෙන්නේ. ඔයාට නෙමෙයි. දැන් ඔයාට එහෙම පීඩාවක් ආවොතින් ඒ කියන්නේ ඔයා පෙර කරපු එකක් ඔයාට විපාක දුන්නා. එතකොට අරයට අලුතෙන් එකක් එයා කරදා ගන්නවා. ඔයාට මේ මාර්ගෙට එන්න දෙන්න නැතුව ඔයාව හිර කරලා තියාගෙන එහෙම අයිතියක් නැහැනේ කාටවත් නේද? එතකොට ඔයත් එහෙම එකක් කරලා තියෙනවා අතීතේ. කාට හරි හොඳ මාර්ගේ යන්න හදනකොට එයාට යන්න නොතියලි. මොකද ඔයාට පීඩාවක් නේ නේද? ඔයාට සැනසීමෙන් එන්න නෑ මෙතෙන්ට. කාටත් කියලා මං යන්නේ මෙහිමයි කියලා එන්න නෑ. ගෙදර ගිහිල්ලා ඉව සාකච්ඡා කරන්න විදියක් නැහැ නේද? එහෙම නේ ඉතින් එතකොට ඒව ඔයා ඒ කරලා තියෙනවා. නමුත් ඔයා මේකත් කරගෙන තියෙනවා අනිවාර්යයෙන්ම මම යනවා කියන තැන. නමුත් අර චිත්ත පීඩා දීලා තියෙනවානේ අන්න ඒක තමයි තමුන්ට විපාකයි. කොහොමදත් කර්ම විපාක දෙනවා කියන්නේ සිත දුකටපත් කරන එක නේද? ගත නෙමෙයිනේ දුකටපත් කරන්නේ. සිතනේ. එතකොට හැම කර්මයකටම විපාකය තමයි තමුන්ට දුක කියන්නේ සිතේ ඇති වෙන දෙයක්නේ. එතකොට අන්නේ දුක ඒ කියන්නේ මනසෙන් කරන දෙයට මනස විපාක විඳින්න එක. හැබැයි ඒක අපිට දැන් ඔය අපි දැන් සමහර කර්ම අපි කරලා දැන් මේ අවසාන එක වෙන්නේ නැති විපාක දෙන අවස්ථාව. සමහර ඒවා මේ පළවෙනි මදියට වෙන්නේ නැති විපාක දෙන. ඉතින් ඒ වායේ සාහසික බව අනුව ඒ කරපු දේවල්. දැන් අර ඉසිදාසි කියලා නේද හිටියා නේද රහත් තෙරණියක් නේද? එයා අතීතේ කරපු අකුසලයකට එයාට එයා පිරිමියෙක් වෙලා හිටියේ ගෑණියෙක් වෙන්නත් උනා එයාට නේද? එයා රහත් වෙන ජීවිතේදී එයා මේ අතිශයින්ම හොඳයි. එයා අරව විපාක විඳලා ඇවිල්ලා දැන් මේ රහත් වෙන්න ආවේ. ඉතින් එතකොට එයාගේ තරුණ කාලේදී එයා ස්වාමීන්ට දෙනව හැම ස්වාමියම කිසි බැනිල්ලක් නැහැ. ඇඟේ මේ රෝම ගහකටවත් කරදරයක් කරන්නේ නැහැ. අනේ අපිට එපා කියලා ගෙනත් තියෙනවා. ඒ කිසි වරදක් නැහැ එයාගේ. මොකද අර කර්ම ශක්තිය එයාට විපාක දුන්න විදිය. එයාගේ වරදක් නැහැ. උනාට අපිට එපා මෙයා කියලා ගෙනත් තියෙනවා. ඉතින් ඒවා හරි මේ කර්ම විශේෂ කියන්නේ ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ නේද? ඒක හරි අචින්ත්‍යයි. ඒක මේ දැනුමෙන් අපිට ඒක ගලප ගන්න බෑ. ඒකනේ ඉතින් දැන් දුක වැඩි වෙන්නේ නේද? ගලප ගන්න බැරි නිසානේ. මේක මේ විපාකයක් මේ දෙන්නේ. ඉතින් ඒකට මම මූණ දෙන්න ඕන කියන තැන එඩිතරව හිටියොත් ඒක දුකක් එන්නේ නැහැ. අර අනේ ඉතින් මේක මට විපාක විඳින්නම වෙනෝනේ කියලා යටත් වෙන්න ඕන නැහැ. හරි ඉතින් මට ඒව එනවා. ඉතින් මම නොසලී ඉන්නවා. මම මේක හිත අතාරිනවා කියන තැන ඉන්නවා. ඒකයි මම කියන්නේ කාටවත් ප්‍රශ්න නැහැ. හැමෝටම දැන් මෙයාගේ බලන්න නේද? මෙයාගේ දුව හොඳම නිදසුන කියන්නේ ඊ ළමයා මේ විවාහයක් නැහැ කියලා මේ පසුතැවිලි වෙවි අම්මට බනිනවලු මං ගැන හොයන්නේ නැහැ කියනවලු මේ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරියක්. හෝඩියේ බන්දියේටම වැටිලා. අනේ මේ අම්මලා හොයන්න දැන්. කතිකාචාර්යවරියක් වුණාම විසඳ ගන්න පුළුවන් වෙන්න එපා නේද? මගේ ළමයිගේ ප්‍රශ්න විසඳන එක නේද? අන්මාන මෝහය නේද? මං එක්නේ කිව්වේ උගත්කම් ඔය එකක්වත් මේ මෝහය කියන තැන නිකම්ම නිකන් වැඩකට නැති දේවල් නේද? ඉතින් එයාගේ දුව මේ එහෙම වෙලා කෙනෙක් එක්ක ඔන්න විවාහ වුණා. දැන් ඉතින් යාට ඉතින් ඊයේ මලක් පිපෙන්න ඇති නේ මේක මලන්නේ මල් හතක් පිපෙන්න ඇති නේ මගේ හිමිකාරය ලැබුණා කියලා. විවාහ වෙලා හොඳට මගුල් කාලා ඔක්කොම කළා. එයා ඉන්නේ රට. ඉතින් රට ගියා. ආයෙත් එන්න උනේ නෑ ඩිවෝස්. ඇයි කිසි වැඩකට නෙමෙයි මේ එයා කලින් බෑන්පු එක්කෙනෙක් හස්බන්ඩ්. ඉතින් එයා මේක දැකලා මෙයාට රිද්දන්න පටන් ගත්තා. ඉතින් මෙයා ඒක අතෑරියා. ඉතින් මේ කර්මය නේද මේ හරි මේ ලස්සනට ගෙදෙන හැටි නේ චිත්‍රපටියක් වගේ කර්ම ශක්තිය යන හැටි. ඉතින් එයා දැන් ගියේ මේ බැඳලා හනිමූන් ගිහිල්ලා ගියා පිටරට. දැන් ආයෙත් එන්නේ
ඉතින් මේව ගැන හුදුට නුවණින් විමසන්න ඕන. මෙහිම ජීවිතයක් නේ. මොකට මේක යනවද? එහෙම නේ තවත් එකක් හොයන්න කියනවා. එතකොට කෝ උගත්කම නේ? එහෙම තමයි මේකේ හැටි. මේකේ හැටි එහෙම තමයි. එයා දිගින් දිගට මේ ගමන නවත්තන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් අර අපි ඉතින් ඒක අපි හදාගන්න වෙන ඕනේ ඉඩ දීම අපිට නේද? දැන් අපිට ඉඩ දෙන්නේ නැහැ. අපි බලෙන් හදාගන්න ඕනේ ඒක. ඉතින් ඒකට අඩිතාලම දාන්න එපා නේද තමන් මෙතනින්. මෙතනින්ම තමුන් ඒක අල්ලගන්න එපා. මෙහිම එකක් නේ මේක කියලා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න ඕන. හැබැයි අපි ඒක බලෙන් කරන්න ඕන. ඒ අවබෝධය ගන්න ඕන අපි බලෙන්. ඒකයි මම කියන්නේ. මේවා මේ ප්‍රශ්න කියන ඒවා හැමෝටම තියෙනවා. ඒවා ප්‍රශ්න නෙමෙයි. ඒවයින් තමුන් අර අඥාන විදියට මේ ප්‍රශ්න විසඳන්න ගියොත් තමුන්ගේ ජීවිතේ මේ සසරටම වැටෙනවා. කුණු වෙලා යනවා. ඉතින් කුණු වෙන්න ඉඩ දෙන්න එපා. තමුන්ට නැගිටින්න පුළුවන්. කුණු වුණොත් ඉතින් කුණු වුණාමනේ ආපහු සසරටනේ. ඇයි මං කුණු වෙන්නේ? මට මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා. මට මෙහෙම හොඳ මේ දක්මක් මට මෙන්න ලැබිලා තියෙනවා. මගේ සම්මා දිට්ඨිය මගේ ප්‍රඥාව අවදි කරගන්න. මේකේ කොහොමත් මේක නම් වෙන්නේ හැමෝටම මේ සිද්ධ වෙන දෙයක්. මට විතරක් සිද්ධ වෙන දෙයක් නෙමෙයි මේක. මම මේක නැගිටින්න ඕන මෙතනින්. මම මේක මේ සිතෙන් අයින් වෙන්න ඕන. කාගෙන්වත් අයින් වෙන්න නෙමෙයි සිතෙන් මං අයින් වෙන්න ඕන මෙතන. මේ සිතයි මාව මේ කුණු කරන්නේ හැම වෙලාවෙම කියලා. අන්න දෙන්න එන්න ඕන. කරගහන එකයි කරන්නේ. ඕ දැන් අන්න හැදෙන සිතට කරගහන්න නැතුව ඉන්න ඕන. හැදෙන සිතටයි කරගන්න. එහෙනම් අපි ඇතුළ බලන්න ඕනද නැද්ද? අවධානයෙන් ඉන්න ඕන සිත ගැන නේද? එළිය ගැන නෙමෙයි. එයා කියන්නේ එළිය ගැන බලපන් කියලා. නේ? දැක්කයිද උගේ කපටිකම? එළිය හදන්න කියන්නේ. ඌ කියන්නේ එළිය බලපන්. ඊන හතුර එන්නේ කොහෙද? ඇතුලේ. එළිය බලපන් කියන එක තමයි හතුර ඔයාගේ සසරට ඇදලා දාන්නේ. එයාගෙන් ඔය අයින් වෙන්න ඕන. තේරුණාද? එහෙම එකක් මේක. දැන් පෘථග්ජන භාවයෙන් මේ දුකෙන් ගැලවෙන්න බෑ කියන එක තේරෙනව නේද? පෘථග්ජන භාවය තුල කරන්නේ අපි අන්තෙන් අනිත් අන්තෙට යනවා විසඳුමක් හොයාගෙන. අන්තයකට යනවා අපි විසඳුමක් සොයාගෙන. බුදුහාමුදුරුවෝ කිව්වේ අයින් වෙන්න අන්ත වලින්. ඒ සිතුවිලි වලින්ම අයින් වෙලා යන්න. එතකොට මොකුත් නැහැ. මොකුත් නැති බව Tamanට අවබෝධ වෙනවා. ප්‍රශ්නේ නැහැ නේද? එතන අර ශක්තියක් ගොඩ නැගෙනවා එතන. ඒ කියන්නේ දුක නෑ දැන් අඩුයි ඒක කියලා අන්නේ. දැන් අපි අරක තුල කරන්නේ තවත් මොකක් හරි එකක් ඒකට කරලා ඒ දුක නැති කරගන්න හදනවා. නමුත් ඒ තව දෙයක් දැන් අපි හිතමු කෙනෙක් විවාහ වෙලා දැන් අර මෙයාගේ දුව වගේ එක අතහැරලා තව එකක් බැඳ ගන්නවා. ඉතින් තව එකක් බැඳගත්ත කියන්නේ ඕ ඉතින් අන්න ඒ වගේ එකක් ඒක. එතනදී අපිට දැන් වෙනස් කර දැන් බුදුහාමුදුරුවෝ කර්මය අපිට වෙනස් කරන්න පුළුවන්. අපි ඒකේ දිගේම ගියොත් තමයි ඒක දිගටම යන්නේ. අපිට පුළුවන් එතනින් අයින් වෙන්න. හැබැයි ලොකු ශක්තියක් අවශ්‍යයි අපිට එතනින් අයින් වෙන්න. දැන් මම නිකම් ඉන්නවා. මම නැතුව මම මේ සිත අතහැරලා දානවා. එතකොට එතන විසඳුමක් දෙන්න. විසඳුමක් තියෙනවා එතන අනිවාර්යයෙන්. ඒ විසඳුම හරිම නිශ්චලයි. ප්‍රඥාව එතන තියෙන්නේ. එතකොට අර බාහිරේ විසඳුම් හොයා ගිහිල්ලා තව තවත් කර්ම හදාගන්න එක නතර වෙනවා. තේරුණා? එහෙමයි ප්‍රශ්න හදන්නේ. මේ වලට උත්තර තියෙන්නේ. නැතුව දැන් මං හිතන්නේ මම විතර වෙන්නේ නැති මෙහෙම විසඳුම් දෙන්නේ නේ. නැත්තම් දෙන්නේ අනිත් පැත්තට අනිත් අන්තයටනේ නේ විසඳුමක් දෙන්නේ. නෑ ඒ විසඳුම් කවදාවත් තමුන්ට විමුක්තිය කරා යන්න බෑ. මේකෙන් ගැලවිලා යන්න බෑ.
කසාද 10ක් බැඳලා 10ම එකම රසෙ තමයි දෙන්නේ. මොකද්ද දුක? පීඩාව. එච්චරයි තියෙන්නේ. හැබැයි අම්මලා හිතන්නේ කොහොමද? නේද? දැන් මේ අම්මා හිතන්නේ නැහැ දැන් මේ පැත්තට ඇවිල්ලා තියෙන නිසා. ඉතින් එයාගේ දුව හිතනවා. මොකද අපි එයාට නිතරම එන්න කියනවා මෙතෙන්ට. එයා එන්නේ නැහැ. මම හැම වෙලාවෙම කියන්නේ එයාට මේව අහන්න මේ හදාගන්න කියලා. එයාට ඉතින් තව එයා වීර්යමාදී නේද දෙන්න තරම්. ඒක අපි වීර්ය දැන් මේ ජීවිතේ අපි වීර්ය කර හැකිතාක් වීර්ය කරොත් අපිට ඊළඟ ජීවිතෙත් මේකේ අපිට ඒ ශක්තිය තියෙනවා. ඒ වීර්ය තුල අපිට ඊළඟ අපි සෑහෙන කොටසක් මේකේ කඩලා තියෙන්නේ. ඊගාවට අපිට තියෙන තව ටිකයි කඩන්න. ඒක නොකරදී මේ ඕකම මේ වෙලා හිටියොත් ඒතර කරගත්තේ නෑනේ අපි කිසි දෙයක්. ඊළඟ එකත් ඊටත් වඩා අංජ. සසර යන පැත්තටම හිටියොත් ඉතින් ඕ ඒකමයි. ඉකනේ මේ අනුසෝතගාමී වෙන්න පටිසෝතගාමී වෙන්න කිව්වේ. බය නැතුව අනිත් පැත්තට හැරෙන්න ඕන. මොකද මේ තමුන්ට අරව ගැන අවබෝධයක් ඉන්න ඕන. මේ උච්චර කරත් උච්චරනේ ඉතින් කියලා. අන්න එතෙන්ට එන්න ඕන. කොච්චර කිව්වත් ඒක බැහැනේ දැන් ඔයාටම එන්න ඕනේ ඒක. ඔයාට ඒ ශක්තිය එන්න ඕන ඔයාගේ හිතට නේද? තනියෙන් තමන්ට එන්න ඕනේ ශක්තිය. එතකොට තමයි තමුන්ගේ අර ප්‍රඥාව අවදි වෙලා තමුන්ට දුකක් නැහැ. ඉතින් මේ මම මෙච්චර කියන්නේ දුකක් නැහැ. දෙයක්ම නැහැ. ඇති දෙයක් නැහැ. දැන් අපි කොච්චර ඇති දෙයක් නැහැ කිව්වද එයාගේ හිතට ඒ වුණාට ඇති දෙයක් පෙන්නනවනේ නේද? කෙලෙස් වලින් පෙන්නනවා. ඉතින් එයා ඒක නැති කරගන්න ඕන. මෙයාලා මේ කියන දේ මම කරන්න ඕනේ කියලා. කරාම ඒක උවමනාවෙන් තමුන් දෙතුන් සැරයක් කරොත් එහෙම මෙයා ටික ටික පල්ලම් බහිනවා. මෙයා එච්චරම එන්නේ නැහැ. ඉතින් ඒ එන්නේ නැහැ හැම සැරේකදීම තමුන්ට අර කෙලස් තවන වීරිය කිව්වේ ලස්සන වචනයක් නේ. කෙලස් තවන වීරිය. තවනවා කියනවාද? කෙලස් පුච්චලා දාන වීරියක් අවශ්‍යයි. ඒක නැත්තටම නැති කරලා දාන්න ඕන වීරියක් අවශ්‍යයි. ඒක දවල අලු කරලා දාන්න ඕනේ එන සිතුවිල්ල. සූක්ෂම නැගිලා එනවා. ඉතින් ඒක කොහොමද කරන්න වෙනවා. එයා සූක්ෂම විදියට මොන හරි වෙටුලා ඕ එයා එක එක හොම්බවල් දාලා කියනවා ඉඳගෙන මෙහෙම කරන්න අරම කරන්න. ඕ වෙනදයක් නැත්නම් දැන් අපි ඒක හිත දැක්කා. ඒක සායි තමන කතන්දරයක් ගොඩනගලා හරි අපේ එනවා අනිවාර්යෙන්ම. ඔව් දැන් මාළි කිව්වේ එහෙම එනවා කියලා ඒක ගියව තායිත් එනවා. ඕ එනවා තමා. නැවත එනවා ඒවා. ඒක හැටි මේකේ. නැතුව ඒවා හිඳිලාම යන්නේ නැහැ. දැන් කියන්නේම මේ හිත හරි හොඳයි කියන එක තමා කියන්නේ. ඕ යා මේ පුදුම මේ සතුරෙක් තමන්ගේ සතුර තමයි අනන්‍යතාවයට රැක ගන්නවා තමයි එයා බලන්න කොහොමද. ඕ සිංහාසනෙට එනවා ආයි අපි රෝනවා ආයි එනවා කොච්චර කරත් ඉතින් යන්නේ නැහැ ලේසියෙන්. එයාගේ රජපුත එයා ඉන්නවා. ඕ මිල්ලක් කියලා කියෙන්නේ අන්න හරියෝ මේක සිතේ සාකස් වීමක් නෙමෙයි බුදු අම්මෝ මගේ ජීවිතේ නෙමෙයි කියලා අන්න එහෙම එනවා. ඒක කියන්න කැමති. එහෙම එකක් තේරුම් ගන්න ඉඩ දෙන්නෙම නැහැ. සිත මේක සාකස් වීමක් කියලා තේරුම් ගන්න ඉඩ දෙන්නෙම නැති තැනට අරන් යනවා. ඉතින්ට චුට්ටක්වත් යන්න දෙන්නේ නැහැ. ඒක පස්සේ බලා ගන්න බැල ඉස්සෙල්ලා මේක හදලා සුදලා හරි හරියට හරි සිතුවිල්ලක් කියලා නේ මේ ඊක අමුතුම විදියට එතන මේව කරන්නේ කියන්නේ තේරුම් එක යන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක සිතුවිල්ලක් කියලා. ඒක අවබෝධ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. උයේ ඉන්නව එතෙන්ට වෙලා. අන්න ඒක තමයි මේ එලවන්නේ කියලා කියන්නේ. කෑ ගහලා කියන ඕක නෙමෙයි කරන්න ඕනේ සකස් වීමක් දකින්න කියලා. ඒත් නෑ ආයි අරකම තමයි. ඉතින් එතකොට තේරෙනව නේද? නිශ්ශබ්දවමයි මේක යවන්න ඕනේ කියලා. පුළුවන් තරම් නිශ්ශබ්දවමයි මෝ යවන්න ඕනේ. කියන්නේ එක වචනයක් හරි මේ පැත්තට හරි අනිත් පැත්තට හරි ඒ කිව්වොත් ඒත බුම්මට්ට වගේ එතන ඉන්නවා. නේද? මේ මම අත්දකපුවා. එහෙමම ඉන්නවා බලාගෙන ඒක.
යන්නේ නැතුව. තියෙන ඒක නිසා ඔයගොල්ලෝ වැරදි නෑ විදර්ශනාව වැරදිලා නෙමෙයි ඔහොම වෙන්නේ හරිද? හරි ඔක උතන යන්න ඕනේ. ඉතින් ඕකෙම යන්න ඕනේ. ඒකයි. මන්නම් කියන්නේ මේ පිරිසුදු මේ න්‍යාය මේ බුදුහාමුදුරෝ දේශනා කළ මේ අති පාරිශුද්ධ මේ ධර්ම න්‍යාය උගලන් අපරාධ නොකර හිටියොත් කියන එක මම කියන්නේ. හැමෝම කරන්න ඕන එකක් කියලා මම නම් දකින්නේ. මොකද කිසිම කමකට නැති සසරක් නේද අපි මේ අප්‍රමාණ අඬලා තියනෝ වැළපිලා තියනෝ මැරිලා තියනෝ මරලා තියනෝ මේ කොහොම අපි අපේ පස අපේ වැහිලා තියෙන අතීතයට ගිහිල්ලා බැලුවොත් අපි හැමදේම කළා තියෙන මේක අලුත් දෙයක් නෙමෙයි අපිට. ඒ වුණාට අපිට දැන් පේන්නේ මේක අලුත් දෙයක් වගේ නේනේ. නෑ මේක අලුත් දෙයක් නෙමෙයි. සිද්ධ වෙන සිදුවීම් අලුත් දේවල් නෙමෙයි. අප්‍රමාණ අපි අතීතේ කළා. ඒ බුදුහාමුදුරුවෝ කිව්වේ නේද? මහා සාගරේටත් වඩා වැඩි කිව්ව බෙලි කපුම් කාපුවා. ඉතින් ඔච්චර වචන කියලා තියෙද්දි ඇයි ඕවට නේද මේ ඕ නුවණින් විමසන්න. අඬපුවා. වැළපෙච්ච. අම්මා මැරුණාට තාත්තා මැරුණාට ස්වාමියා මැරුණාට බිරිඳ මැරුණාට දරුවෝ ඕවට අඬපුවා මහා සාගරේටත් වඩා වැඩි කිව්වා. එතකොට ඉතින් ආය අලුතෙන් පටන් ගන්න යනවා කියන හිතන්නේ යනවනේ. ඒක නෙවෙයි ඒක එහෙම මෙයා කියනවා. ඒක එහෙම උනාට ඉතින් ඊළඟ එක හරිය ඕන තරම් ඔය දෙවෙනි විවාහේ හරි ගියපු අය ඉන්නේ නේ. අපෝ ඕන තරම් ඉන්නේ තුන්වෙනි සැරේට මම විතරද මේ බැඳලා තියෙන්නේ තුන්වෙනි එකටත් යන අය ඕනේ නේද? ඇත්තටම මේ දැන් මේ අද කාලේ වෙන සිද්ධීන් එක බලනකොට හොඳට බලන්න පුළුවන් මේ කර්මය කොයිතරම් මේ නටවමින් මේ ලෝකයක් කියන එකක් හදනවද කියලා. ඒව කාගවත් වැරදි නෙමෙයි. අපි එක පැත්තකට ඇඟිල්ල දික් කරනවනේ නේද? ඒව කිසි කෙනෙකුට ඇඟිල්ලක් දික් කරන්න බෑ. හැමෝම කර්මයට අහු වෙලා ඉන්නේ. හැමෝම අහු වෙලා ඉන්නේ. අවුරුවත් මේ හිම බලෙන් කරනවා නෙමෙයි. එහෙම කිසි කෙනෙක් දිහා අපිට ද්වේෂයෙන් බලන්න බෑ. කවුරුත් කර්මයේ තුල නැටවෙනවා. මොකද තමන් කරන කර්ම ඉතින් විපාක තමන්ටනේ. දැන් මේ තමන් කිව්වට අර චිත්ත ස්වභාවයටනේ. ඒ චිත්ත ස්වභාවයක් කියලා මේක අවබෝධ වෙනකොට යන්න ඕනම නැහැ. අර තමන් කියන එකත් එක්කනේ යන්න ඕන එකක් එන්නේත් නැහැ. මට මෙහෙම වුණා කියලා එහෙම හිතෙනකොට තමයි මේකේ මම දෙකින් එකක් බේර ගන්න ඕන කික එහෙම යන්නේ. මේක මේ අකාගේ වැරද්ද නෑ. ඌම එක බේර ගන්න පුදෙන් කියලා අතහරින අතෙන්ට යන්නේ නැතුව ඉන්න ස්වභාවයකට පත් වෙන්න පුළුවන් නම් අන්න එතන තමයි ජයග්‍රහණය. හොයන්න යන්න එපා වැඩි මේකේ මේ අවුස් හොයන්න යන්න එපා. ටක් ගාලා මේ අතහැරීම විතරමයි කරන්න තියෙන්නේ. කිසිම විනිශ්චයක් දෙන්න ඕනේ අතහැරීම. සිත අතහැරීම. අර මුමුදු කිව්වා වගේ එහෙම ඒ සිතුවිල්ලක් කියලා එහෙම තමයි දැන්. මේක මට මම ගොඩක් අතාරින්න බෑ. ඒක හිතුවා ඒක කියෙන්නේ නැහැ. කරන්න හිතන්නේ මේ හිත දෙන්නේ නැහැ. ඒක පෙර කර්ම. අන්න පෙර කර්ම. පෙර කර්මේ තමයි ඉතින් හරි උඹ ඉතින් ඔහොම දීපංකෝ මමත් යන්නේ අතාරින්නේ නැහැ මේක කියලා ඉන්න ඕන. එහෙම ඉන්න ඕන. නැත්තම් ඉතින් මෙයාගේ අතාරින්න එපා වැඩි.